එකතු කළ අගය මත බදු එකතු කළ අගය මත බදු වරහන් ඇතුලේ VAT වරහන් ඇතුලේ VAT එකතු කළ අගය මත බදු වරහන් ඇතුලේ VAT හරි දරුවෝ ඔය VAT එක සෑම භාණ්ඩයක් සඳහාම සෑම සේවාවක් සඳහාම සාමාන්‍යයෙන් VAT බද්දක් අය වෙනවා. ඒක අපිට දැනෙන්නේ නැහැ. VAT බද්දක් අය වෙනවා කියලා අපිට ඒක තේරෙන්නේ නැහැ. ලියන්න මෙහෙම තරුවක් දාලා භාණ්ඩ හා සේවා වලින් එකතු කළ අගය මත බදු වරහන් ඇතුලේ VAT තරුවක් දාලා ලියන්න මෙහෙම භාණ්ඩ හා සේවා වලින් අය කරගන්නා බදු භාණ්ඩ හා සේවා වලින් අය කරගන්නා බදු VAT බදු ලෙස හැඳින්වේ. භාණ්ඩ හා සේවා වලින් අය කරගන්නා බදු VAT බදු ලෙස හැඳින්වේ. භාණ්ඩ හා සේවා වලින් අය කරගන්නා බදු VAT බදු ලෙස හැඳින්වේ. හරි. ඕන දරුවෝ අර වගේම තමයි. VAT බදු මුදල හොයාගන්න මම මේ සූත්‍ර දෙක දෙන්නම්. සූත්‍ර වලින් ඉතින් අපි ගණන් හදන්නේ නැහැ. ඒවට කමන්නේ මේක ලියලා තියාගන්න. ඔන්න VAT බදු මුදල. VAT බදු මුදල සමානයි කොහොමද VAT බදු මුදල අය කරන්නේ? භාණ්ඩේ වටිනාකමට. එහෙම නැත්නම් විකුණු මිලට. වටිනාකම එහෙම නැත්නම් විකුණු මිල. විකුණු මිල කියලා ගන්නත් පුළුවන්. හෝ විකුණු මිලට. ගුණ කරගන්නව කාගෙන්ද? VAT බදු ප්‍රතිශතය. මේ හෝ කියන එක හොඳ නැතුව බෙදීම නෙමෙයි. මේක මේ හෝ කියන එක. ගුණ කිරීම VAT බදු ප්‍රතිශතය. VAT බදු ප්‍රතිශතය. VAT බදු මුදල සමානයි වටිනාකම එහෙම නැත්නම් විකුණු මිල ගුණ කරන VAT බදු ප්‍රතිශතය. ඊළඟට දරුවෝ VAT බදු අය කළ පසු VAT බදු අය කළ පසු වටිනාකම කියන්නේ VAT බදු අය කළ පසු වටිනාකම කියන්නේ භාණ්ඩයේ වටිනාකමට. එහෙම නැත්නම් විකුණු මිලට මෙන්න මේ VAT බදු මුදල එකතු කරනවා. VAT බද්දත් එක්ක වටිනාකම කියන්නේ මේ වටිනාකමට VAT බදු මුදල එකතු කරාට පස්සේ එන අගයට තමයි VAT බදු අය කළ පස්සේ වටිනාකම. නැත්නම් VAT බදු සමග වටිනාකම. ඕන්න වටිනාකම එහෙම නැත්නම් විකුණු මිල එකතු වෙනවා VAT බදු මුදල. VAT බදු මුදල. හරි මේ දෙකම ලියලා කොටු කරලා තියාගන්න. VAT බදු මුදල සමානයි වටිනාකම එහෙම නැත්නම් විකුණු මිල VAT බදු ප්‍රතිශතය. ප්‍රතිශතයෙන් ගුණ කරගමන් එනවා. ඔය අරක තමයි බදු සමානයි වටි ගුණ කිරීම ප්‍රති ආයක තමයි මේ ලියලා තියෙන්නේ. බදු සමානයි වටිනාකම ගුණ කිරීම ප්‍රතිශතය. ඊට පස්සේ මේ බද්දත් එක්ක වටිනාකම තමයි මේ එන්නේ. වටිනාකමට එකතු කරනවා බද්ද. ඒක වෙනවා බද්දත් එක්ක වටිනාකම. ලේන්දරුව පළවෙනි ගාන රුපියල් 1700ක් රුපියල් 1700ක
මාසික දුරකථන ගාස්තුවක් සඳහා රුපියල් 1700ක මාසික දුරකථන ගාස්තුවක් සඳහා රුපියල් 1700ක මාසික දුරකථන ගාස්තුවක් සඳහා 112ක වැට් බද්දක් අය කරයි. 112ක වැට් බද්දක් අය කරයි. 112ක වැට් බද්දක් අය කරයි. මාසික දුරකථන බිල සොයන්න. මාසික දුරකථන බිල සොයන්න. මාසික දුරකථන බිල සොයන්න. හරි. ඕන දරුවෝ ගාන රුපියල් 1700ක මාසික දුරකථන ගාස්තුවක්. ඒතකොට දුරකථන ගාස්තුව මම මුලින්ම ලියා ගන්නම්. දුරකථන ගාස්තුව රුපියල් 1700යි. වැට් බදු වැට් බදු ප්‍රතිශතය 1904යි උත්තරේ. සමානයි ඔව් 1904යි. වැට් බදු ප්‍රතිශතය 112යි. හරිද? අපෙන් අහලා තියෙන දරුවෝ මාසික දුරකථන බිල. ඒතර මේක එක සැරේ හදන්නත් පුළුවන් නැත්නම් මේ වැට් බද්ද හොයලා හදන්නත් පුළුවන්. මොකද කියන්නේ මම වැට් බද්ද හොයලා හදන්නද නැත්නම් කෙලින්ම මේ බිල හොයන්නද වැට් බද්දත් එක්කම? කෙලින්ම හොය. ක්‍රම දෙකකට හදන්න පුළුවන්. වැට් බද්ද හොයලා ඒන ගානට 1700 එකතු කරන්න පුළුවන් නැත්නම් එක සැරේ මේ බිල හොයාගන්න පුළුවන්. එක සැරේ ගන්නන්නේ පුළුවන් නේද? ඔන්න එහෙනම් වැට් බදු සමග දුරකථන වැට් බදු සමග එක තමයි අහන්නේ. වැට් බදු සමග මාසික දුරකථන බිල. වැට් බදු සමග මාසික දුරකථන බිල එහෙම නැත්නම් ගාස්තුව සමානයි රුපියල් 1700 ගුණ කරනවා දරුවෝ. වැට් බද්දත් එක්කනේ. ඔන්න වැට් බද්ද 112යි. ඒ කියන්නේ රුපියල් ඔය 112යි කියන එකේ තේරුම මොකද්ද? රුපියල් 100කට 12ක බද්දක්. එතකොට ගෙවන්න ඕන 112. රුපියල් 100කට 12ක බද්දක්. එතන 112ක් ගෙවන්න ඕන. එහෙනම් 1700කට කොච්චරක්ද? එහෙනම් මෙයා ගුණ කරනවා 100න් 112. ඔන්න කෙලින් උත්තරේ එනවා. 100න් 112. හරිද? රුපියල් 100කට 12ක බද්දක්. එහෙනම් කීයක් ගෙවන්න ඕනද 100කට? 112ක් ගෙවන්න ඕන. එහෙනම් දරුවෝ 1700කට කීයක් ගෙවන්න ඕනද? නම් 1700කට කීයක් ගෙවන්න ඕනද කියන එක හොයාගන්නේ. 100කට 12යි. එහෙනම් 1700කට 100න් 112යි. ඕන. 2යි කියනවා 17 වරක් 112. 17 වරක් 112 බලන්න රුපියල් 1904ක් 1904යි. ඕන උත්තරේ. ඔය උත්තරේම දරුවෝ මෙන්න මෙහෙම ගන්න පුළුවන් හොඳ. මුලින්ම වැට් බද්ද හොයලා. වැට් බද්ද හෙව්වොත් එනවා 204ක්. ඒක හොයලා මේ 1700 එකතු කරත් හරි. එහෙම කරත් වැඩේ නැහැ. හැබැයි මේක මේ තමයි දරුවෝ අපිට ඕන. අපිට වගන්ති අනිවාර්යෙන්. වගන්ති වගන්ති ඕන. මේක ඕන. මේ වගන්ති ඕන. මේ දෙක නම් නැතත් කමක් නැහැ. මේ මම මේ කියන ගත්ත දරුවෝ අපිට මේක මේ තමයි වැඩිපුර ඕන වෙන්නේ. ගණන් වලට මෙන්න මේ එක සැරේ හදන විදිය තමයි ඕන වෙන්නේ. හරි. අපි ඒ නිසා මේ ක්‍රමෙන්ම හුරු වෙමු. ලියන්න ඊළඟ ප්‍රශ්නය. නිවසක මාසික විදුලි බිල ප්‍රශ්න අංක 2 මේ. නිවසක මාසික විදුලි බිල
නිවසක මාසික විදුලි බිල රුපියල් 1500ක් වේ. රුපියල් 1500ක් වේ. නිවසක මාසික විදුලි බිල රුපියල් 1500ක් වේ. මේ සඳහා සියයට 15ක වැඩි බද්දක් ගෙවිය යුතු නම් වැඩි බදු සමග හරි මම ආයෙ කියන්නම් නිවසක මාසික විදුලි බිල රුපියල් 1500ක් වේ. නිවසක මාසික විදුලි බිල රුපියල් 1500ක් වේ. මේ සඳහා 15ක වැඩි බද්දක් ගෙවිය යුතු නම් වැඩි බදු සමග විදුලි බිලෙහි වටිනාකම සොයන්න. වැඩි බදු සමග විදුලි බිලෙහි වටිනාකම සොයන්න. 2250 බලන්න හොයලා බලන්න දරුවෝ මම හැදුවේ නෑ ඒක. මම නිකන් මේ ගණක් කිව්වේ හදපු එකක් නෙමෙයි. 1500 ගුණ කරලා බලන්න. වැඩි බදු සමග විදුලි බිලෙහි වටිනාකම සොයන්න. හරි හොයලා ගන්න ටක් ගාලා. ඔන්න විදුලි බිල 1500. මාසික විදුලි බිල සමානයි රුපියල් 1500යි. වැඩි බදු ප්‍රතිශතය 15%. අපෙන් අහන්නේ වැඩි බදු සමග බිලෙහි වටිනාකම. වැඩි බදු සමග බිලෙහි වටිනාකම. 6121යි 6000 ඉතරේ 1725 10 ගණකේ. හරි. ඔන්න 1500 වැඩි කරනවා දරුවෝ. දැන් මෙන්න මෙහෙමයි 115 කියන එකේ අපි තේරුම් ගන්න. හරිද? 115ක් කියන එකේ තේරුම මොකද්ද? 100ක් වටින බිලකට 100ක බිලකට 15ක වැට් එකක් අය වෙනවා. එතකොට ගෙවන්න ඕන 115ක්. එතකොට ගෙවන්න ඕනි 115ක්. 100ක බිලකට 15ක වැට් එකක් අය වෙලා ගෙවන්න ඕන 115ක්. එහෙනම් 1500කට කීයක් ගෙවන්න ඕනද? එහෙනම් 1500 ගුණ කරනවා 100න් 115. ඔන්න හරි ලේසි. 100න් 115. හරි. රුපියල් 0.2 කැපුවා 15ක් 115. 15ක් 115 වෙයි 1725ක්. බලන්න 1725යිද බලන්න උත්තරේ. හරිද දන්නේ? හරිද? මම ඔයගොල්ලෝ කියපු උත්තරයක් කිව්වා. 15ක් 115 1725යි. හරි නේද? හරි. ලියන්න පුතේ ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්න අංක 3. 108ක වැඩිබදු සමග 108ක වැඩිබදු සමග වියලි ආහාර තොගයක වටිනාකම
108ක වැඩිබදු සමග වියලි ආහාර තොගයක වටිනාකම රුපියල් 1620කි. 108ක වැඩිබදු සමග වියලි ආහාර තොගයක වටිනාකම රුපියල් 1620කි. බදු එකතු කිරීමට පෙර වටිනාකම සොයන්න. බදු එකතු කිරීමට පෙර වටිනාකම සොයන්න. බදු එකතු කිරීමට පෙර වටිනාකම සොයන්න. දැන් දරුවෝ බදු එකතු කරන්න කලින් බදුත් එක්ක ගාන දීලා බද්ද එකතු කරන්න කලින් එහෙනම් දරුවෝ මේ ඔය ගාන මේ දෙන්න උඩයට මාරු කරලා ගුණ කරන්න. ඒක වැඩේ හරි. හරිද? ආපහු කියන්න. 108ක වැඩිබදු සමග වියලි ආහාර තොගයක වටිනාකම රුපියල් 1620කි. බදු එකතු කිරීමට පෙර වටිනාකම සොයන්න. බදු එකතු කිරීමට පෙර වටිනාකම සොයන්න. ඔන්න දරුවෝ බදු සමග වටිනාකම දීලා. බදු සමග වටිනාකම. වැඩිබදු සමග වටිනාකම. වැඩිබදු සමග එහෙම නැත්නම් වැඩිබදු අය කළ පසු නැත්නම් වැඩිබදු සමග වටිනාකම සමානයි රුපියල් 1620යි. වැඩිබදු ප්‍රතිශතය 1500 නේ උත්තරේ. වැඩිබදු ප්‍රතිශතය උත්තරේ 1500. වැඩිබදු ප්‍රතිශතය 8%යි. අපෙන් අහන්නේ වැඩිබදු එකතු කිරීමට පෙර වටිනාකම. එහෙනම් වැඩිබදු එකතු කිරීමට පෙර වටිනාකම. ඕන දරුවෝ රුපියල් 1620 ගුණ කරන්න ඕන. කීයෙන්ද කියන එක හොයාගන්න මෙහෙමයි. ඔය 100කට කියන එකේ තේරුම 100ක් වටින භාණ්ඩයකට එහෙම නැත්නම් 100ක වටිනාකමකට 8ක වැඩිබද්දක් එකතු කරලා ගෙවන්න වෙනවා 108ක්. හරි? ගෙවන්න වෙනවා 108ක්. එතකොට දැන් ගෙවන ගාන වැඩිබද්දත් එක්ක ගාන 1620යි. එහෙනම් වැඩිබද්ද අය කරන්න කලින් කීයද? වැඩිබද්ද අය කරන්න කලින් 100යි. එහෙනම් මේක දරුවෝ මේ මෙතන තමයි 108 එන්නේ. හරි. 108න් 100යි. මොකද මේ තියෙන වැඩිබද්දත් එක්කනේ මේ තියෙන වැඩිබද්ද අය කිරීමට පෙර මේ තියෙන වැඩිබද්ද අය කළ පසු. එතකොට අපිට මෙතන දීලා තියෙන්නේ වැඩිබද්ද අය කළාට පස්සේ වටිනාකම තමයි මේ දීලා තියෙන්නේ. එහෙනම් මේක ගුණ කරන්න ඕනි 108න් 100යි. උඩයි යටයි මාරු කරලා. එහෙම මතක තියාගත්තත් කමක් නැහැ. හරි? කැමති ක්‍රමයක්. ඔන්න වැඩිබදු එකතු කිරීමට පෙර වටිනාකම තමයි අහන්නේ. එහෙනම් දරුවෝ 108න් 100ෙන් වැඩි කරන්න ඕනේ. 108න් 100. හරි. මොකද මේ තියෙන්නේ පසු වටිනාකම. වැඩිබද්ද අය කළාට පස්සේ මේ වැඩිබද්ද අය කරන කලින් පෙර වටිනාකම තමයි අපෙන් අහන්නේ. මෙන්න මේක තමයි අපෙන් අහන්නේ. මේ තියෙන්නේ වැඩිබද්ද අය කළාට පස්සේ වටිනාකම. ඒක ගුණ කරනවා 108න් 100. හරි. බලන්න කීයක් දෙන්නේ කියලා. 1620 බෙදෙන්න ඕන 108න්. 162ට 108 ඒවා 1යි 1 කරා 108 108යි මෙන් අඩු කරා 4යි මෙතන 5යි 540ට 108 ඒවා 5ක් වගේ වෙන්නේ 5 කරක් 8
හතරක් ඉදිරියේ පසරට ඉදිරියේ 4යි පසරට 5 වැඩිමයි 5. ඕන ගානට 15ක් වෙනවා. 108 1යි 1620ට 15යි. 15යි මෙතන බිඳු 2යි 1500යි. ඔන්න දරුවෝ එනම් වැඩ බදු එකතු කිරීමට පෙර වටිනාකම 1500යි. හරිද? ඊළඟ ගාන 16ක 16ක වැඩබදු සමග 16ක වැඩබදු සමග ශීතකරණයක වටිනාකම 16ක වැඩබදු සමග ශීතකරණයක වටිනාකම රුපියල් 69600ක් වේ. රුපියල් 69600ක් වේ. රුපියල් 69600ක් වේ. ශීතකරණයේ හොඳයින 69600ක් වේ. ශීතකරණයට වැඩබදු එකතු කිරීමට පෙර වටිනාකම සොයන්න. ශීතකරණයට වැඩබදු එකතු කිරීමට පෙර වටිනාකම සොයන්න. ශීතකරණයට වැඩබදු එකතු කිරීමට පෙර වටිනාකම සොයන්න. වැඩබද්ද ගන්න කලින් කීයද කියලා අහනවා. වැඩබද්දත් එක්ක වටිනාකම දීලා 69600. එහෙනම් වැඩබද්ද ගන්න කලින් කීයද? හරි. ලියන ශීතකරණයේ වැඩබදු සමග ශීතකරණයේ වටිනාකම මෙච්චරයි. වැඩබදු ප්‍රතිශතය 16යි. එහෙනම් වැඩබදු එකතු කිරීමට පෙර වටිනාකම අරගන්න සුදුසු ගාලා. වැඩබදු සමග ශීතකරණයේ වටිනාකම. වැඩබදු සමග ශීතකරණයේ වටිනාකම සමානයි රුපියල් 69600යි. වැඩබද්දත් එක්ක මෙච්චරයි. වැඩබදු ප්‍රතිශතය 16යි. ඔන්න එහෙනම් වැඩබදු අය කිරීමට පෙර එකතු කිරීමට පෙර වටිනාකම. වැඩබදු එකතු කිරීමට 6000යිද? නෑ 60000යි. හරියට. පෙර වටිනාකම. බින්දුවක් කරමු. වැඩබදු එකතු කිරීමට පෙර වටිනාකම. හරි. ඔන්න දරුවෝ වැඩබද්දත් එක්ක 69600යි. මේක වැඩි කරන්න ඕන දැන් 100ක වටිනාකමකට 16ක බද්දක් අය වෙලා ඒකට මේකට වැඩබද්දත් එක්ක මේක දෙන්නේ 116ට. එහෙනම් වැඩබද්දත් එක්ක 69600ක් නම් වැඩබද්ද අය කරන්න කලින් කීයද කියන එක හොයාගන්න. අපි මේක වැඩි කරන්නේ 116න් 100ෙන්. හරි? උඩයටයි මාරු කරලා 116න් 100. ඕක ඕනම් හරිද කියන එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ 100 කියන්නේ වැඩබද්ද අය කරන කලින් වටිනාකම. හැම ක්‍රමයකම තියෙන එකම ක්‍රමයනේ. හැම ගානකම තියෙන්නේ. මොකද? වැට් මේවා කලිපනම් බදු හැම එකම එකම ක්‍රමයෙන් තියෙන්නේ. අන්න හරි. ඔය ප්‍රතිශත ගණන් තියෙන ඔක්කොම එකම ක්‍රමයට. හරි. මම ඒකනේ දරුවෝ අර මෙන්න මෙහෙම එකක් දුන්නේ ඕගොල්ලන්ට මුලින්. අර සූත්‍ර කියන්නේ එකම විදියට තියෙන්නේ. හරි. එකම විදිය. වැට් සිංහල ලියුවට අවුලක් නැහැ. හා? වැට් කියන එක සිංහල ලියුවට කවන්නේ නැහැ. ඒකට තමයි වැට් කියන එක සිංහල ලියන්න මෙහෙම ලියන්න. එකතු කළ අගය මත බදු. එකතු කළ අගය මත බදු සමග ශීතකරණයේ වටිනාකම. ඒක තමයි කෙටියෙන් ලියන්නේ. ඔව්. හරි. මෙන්න මෙයා සුළු කරන්න. ඔය ප්‍රතිශත ගණන් දරු ඔක්කොම එකම විදියයි.
696ට 116 වා 6ක් බලමු 6ක් 36යි මම ඉතිරි 6ක් 6යි 6ක් 9යි 6ක් 6යි ආදාන්ත 6යි ඕන තව බිඳු දෙකක් ඉතිරි ඕනේ බිඳුවට දෙන්න 600 මෙතෙන්ට 1යි මෙතෙන්ට 6යි බිඳු 2යි 600 600යි අගට බිඳු 2යි 60000යි ඔන්න උත්තරේ හරි මේ ගණන් තාම තේරෙන්නේ නැති ළමයෙක් ඉන්නවද මේ જાතිය හරිද මේක තාම තේරෙන්නේ නැති ළමයෙක් ඉන්නවද දැන් දරුවෝ මේ ප්‍රතිශත ගණන් බලන්න පොඩ්ඩක් ආයි ඔයගොල්ලෝ බලන්න මේ කරපු ඒවා ඔක්කොම එකම විදිය තියෙන්නේ එකම විදියට තමයි හදන්නේ මේ උඩයට මාරු වෙයි ඕක මෙන්න මේක තමයි ළමයිට පැටලෙන්නේ මෙන්න මෙතන පැටලෙන්නේ ඔය පැටලෙන එක දරුවෝ නැති කරගන්නත් මම ක්‍රමයක් ඊයේ කියලා දුන්නා මෙතන අහන්නේ එකතු කිරීමට පෙර වටිනාකම නම් මෙතෙන්ට එන්නත් ඕන පෙර කියන කෙනා. මෙතෙන්ට එන්න ඕන පෙර වටිනාකම. හරි. 116 කියන එකේ තේරුම අපි ගත්තොත් 100ක වටිනාකමකට 16ක වැඩිපත්තක් අය වෙලා මේක වැඩිපත්තත් එක්ක 116යි. එහෙනම් මේක තමයි වැඩිපත්තු අය කිරීමට පෙර වටිනාකම. මේ තියෙන වැඩිපත්තු අය කළ පසු වටිනාකම. එහෙනම් 100 තමයි පෙර කියන්නේ. එහෙනම් මෙතනින් අපෙන් අහන්නේ පෙර නම් මෙතෙන්ට ඉර උඩටත් වෙන්න ඕන පෙර. අන්න එතනින් ඕනනම් අල්ල ගන්න පුළුවන්. හරි. ඔව් මේක ඕනනම් අර එතනින් හොයා ගන්න පුළුවන්. පෙරනේ අහලා තියෙන මෙන්න මෙතන උඩට එන්නත් ඕන ඒකම තමයි. පෙර කියන එක. 116 කියන වැඩිපත්තත් එක්ක වැඩිපත්ත අයකලාට පස්සේ වටනවා. 100ක් වටින දෙයක. 100ක් වටිනාකමකට වැඩිපත්ත අය කරන කලින් 100යි වැඩිපත්ත අයකලාට පස්සේ 116. හරිද? ඕන ඕකෙන් ඕනනම් ඔය ඕක පැටලෙන ළමයිට හරිද කියන එක බලා ගන්න පුළුවන් මෙතනින්. හරිද? හරි ඊළඟ ගාන විදුලි බිල්පතක මෙසේ සටහන් වී තිබුණි. විදුලි බිල්පතක මෙසේ සටහන් වී තිබුණි. පහලින් ගන්න ඊළඟ රූලේ මාසය තුල භාවිතා කළ විදුලි ඒකක ගණනට මාසය තුල භාවිතා කළ විදුලි ඒකක ගණනට ගාස්තුව මාසය තුල භාවිතා කළ විදුලි ඒකක ගණනට ගාස්තුව රුපියල් 1200යි. රුපියල් 1200යි. මාසය තුල භාවිතා කළ විදුලි ඒකක ගණනට ගාස්තුව රුපියල් 1200යි. 1200ක් වේ කියනම ගන්න 1200ක් වේ. ඊළඟ රූලේ ඊළඟට වැඩබදු අය කළ පසු ගෙවීමට සිදුවන බිල්පතේ වටිනාකම වැඩබදු අය කළ පසු ගෙවීමට සිදුවන බිල්පතේ වටිනාකම රුපියල් 1320ක් වේ. රුපියල් 1320ක් වේ. වැඩබදු අය කළ පසු ගෙවීමට සිදුවන බිල්පතේ වටිනාකම රුපියල් 1320ක් වේ. ඊළඟ දරුවෝ මේ සඳහා අය කර ඇති වැඩබදු ප්‍රතිශතය සොයන්න. මේ සඳහා අය කර ඇති වැඩබදු ප්‍රතිශතය සොයන්න. මේ සඳහා අය කර ඇති වැඩබදු ප්‍රතිශතය සොයන්න.
හරි. මේ ඔන්න දරුවෝ මේකේ කියලා තියෙනවා භාවිතා කළ විදුලි ඒකක සඳහා ගාස්තුව 1200යි කියලා. මේ ඒ කියන්නේ වැට් බදු අය කිරීමට පෙර වටිනාකම. හරි. වැට් බදු අය කිරීමට පෙර. මුලින්ම දීලා තියෙන වැට් බදු අය කිරීමට පෙර වටිනාකම. වැට් බදු අය කරන්න කලින් රුපියල් 1200යි. ඊළඟට වැට් බදු අය කළ පසු වටිනාකම. වැට් බදු අය කළ පසු වටිනාකම. මේ දීපතේ වැට් බදු අය කළාට පස්සේ රුපියල් 1320යි. රුපියල් 1320යි. වැට් බදු අය කරන්න කලින් ඔය බිල්පත මේ විදුලි ඒකක ගානට 1200ක් ගෙවන්න ඕනේ. වැට් බද්දත් එක්ක දරුවෝ 1320යි. අපෙන් අහන්නේ අය කළ තියෙන වැට් බදු ප්‍රතිශතය. වැට් බදු ප්‍රතිශතය ගන්නන් දරුවෝ වැට් බද්ද හොයාගෙන ඉන්න. එහෙනම් අපි හොයාගමු අය කර ඇති වැට් බදු මුදල. ඕන. අය කර ඇති වැට් බදු මුදල. කොච්චර වැට් බද්දක් අය කරලාද? වැට් බද්ද අය කරන්න කලින් 1200යි. වැට් බද්දත් එක්ක 1320යි. එහෙනම් අය කරපු වැට් බද්ද 1320න් අඩු කරනවා 1200ක්. ඕන වෙනවා රුපියල් 120යි. වැට් එක 120යි. හරිද? එතකොට දරුවෝ 120ක වැට් එකක් අය කරේ මොන වගේ වටිනාකමකටද? 1200කට තමයි 120ක වැට් එකක් අය කරේ. 1200කට තමයි 120ක වැට් එකක් අය කරේ. එහෙනම් වැට් බදු ප්‍රතිශතය. එහෙනම් වැට් බදු ප්‍රතිශතය. වැට් බදු ප්‍රතිශතය ගන්න කොහමද? වැට් බද්ද. වැට් එක බෙදන්න. වැට් බද්ද බෙදන්න මේ 120ක වැට් එකක් ගැහුවේ වැට් එකක් ගත්තේ කීයක වටිනාකමකටද? 1200කට තමයි දරුවෝ 120ක වැට් එකක් ගත්තේ. මොකද 10%නේ. ඔව් 10%යි. 1200ට තමයි 120ක වැට් එකක් අය කරේ. එහෙනම් 1200න් 120 වැඩි කිරීම දරුවෝ ප්‍රතිශතයක් නේ 100 වැඩි කරනවා. වැඩි කරනවා 100. ඕන්න 0.2 මෙතන 12ට 1යි 12ට 1යි මෙතන බිඳුවයි 10යි. හරි. වැඩේ තේරුණාද? හරි. තව පාඩම අද ඉවරයි සර්. ඔව් අද මේක මේ වැට් බදු ටික ඉවර කරනවා. බදු ටික අද ඉවර කරනවා. ඊට පස්සේ මොනවද කියන්නේ? ඊට පස්සේ සුළු පොලිය. ඊළඟ ගාන වාහන ආනයන කරුවෙක් වටිනාකම රුපියල් ලක්ෂ 8ක් වූ වාහනයක් සඳහා වාහන ආනයනකරුවෙක් වටිනාකම රුපියල් ලක්ෂ 8ක් වූ වාහනයක් සඳහා වටිනාකම රුපියල් ලක්ෂ 8ක් වූ වාහනයක් සඳහා 30ක තීරු බද්දක් ගෙවයි. 30ක තීරු බද්දක් ගෙවයි. තවත් අමතර වියදම් ලෙස රුපියල් ලක්ෂයක් වැය කර
රුපියල් ලක්ෂ 2ක ලාභයක් සහිතව රුපියල් ලක්ෂ 2ක ලාභයක් සහිතව රුපියල් ලක්ෂ 2ක ලාභයක් සහිතව එහි විකුණුම් මිල නියම කරයි. එහි විකුණුම් මිල නියම කරයි. රෝමි ලකම් 1 විකිණීමට නියමිත මුදල කොපමණද? විකිණීමට නියමිත මුදල කොපමණද? විකිණීමට නියමිත මුදල කොපමණද? රෝමි ලකම් 2 15%ක වැට් බද්දක් අය කරයි නම් 15%ක වැට් බද්දක් අය කරයි නම් වැට්බදු සමග වාහනයේ විකුණුම් මිල සොයන්න. වැට්බදු සමග වාහනයේ විකුණුම් මිල සොයන්න. වැඩබදු දෙයක් ගන්න ඕනේ. නෑ මුලින් තීරු බද්දක්. මේක මේකයි නිසා හදන විදිය වෙනසක් නැහැ. හරි හදන විදිය වෙනසක් නෑ. මුලින්ම පොඩ්ඩක් දීපුව ලියාගෙන වැඩේ කරන්න පටන් ගන්න. දීපුව ගැන ඔක්කොම ලියන්න ඕනෙත් නැහැ. මුලින්ම කියපු එක ලියන්න. මුලින්ම දීලා තියෙන්නේ. මුලින්ම ගාන කියවන්නකො. මුලින්ම ගාන කියවන්න. ගාන කියවලා තේරුම් ගන්න මොකද්ද මේ කියන්නේ කියලා. වාහන ආනයන කරුවෙක් වටිනාකම රුපියල් ලක්ෂ 8ක් වූ වාහනයක් සඳහා 30ක තීරු බද්දක් ගෙවයි. එතකොට වාහනේ වටිනාකම රුපියල් ලක්ෂ 8යි. ඔන්න වාහනයේ වටිනාකම සමානයි රුපියල් ලක්ෂ 8යි. මෙන්න මේ ලක්ෂ 8ක් වන වාහනයට දරුවෝ 130ක තීරු බද්දක් ගෙවනවා. එහෙනම් තීරු බදු ප්‍රතිශතය. තීරු බදු ප්‍රතිශතය 130යි. දැන් මම හොයාගන්න ඕනේ ඔය ලක්ෂ 8ක් වටින වාහනයට 130ක තීරු බද්දත් එක්ක වටිනාකම කොච්චරයිද කියලා. හරි. ඔන්න එහෙනම් තීරු බදු සමග වාහනයේ වටිනාකම. තීරු බදු සමග වාහනයේ වටිනාකම. තීරු බද්දත් එක්ක කොච්චරයිද? රුපියල් ලක්ෂ 8යි තීරු බද්ද නැතුව. ඕක වැඩි කරනවා දරුවෝ 130ක තීරුනේ. එහෙනම් 130න් 130න් වැඩි කරනවා. දැන් මේක එක සැරේ ආවේ කොහොමද කියලා මම ආයෙ කියන්න ඕනේ නෑනේ මේව. මේක දැන් තේරෙනවද එනවා කියන එක? දැනෙනවද දැන්? ඒක ඇඟට දැනෙන්න ඕන. දැන් ගණන් හදලා මේක මෙහෙම එනවා කියන එක දැනෙන්න ඕන. දැනෙන ළමයි එහෙම අත උස්සන්න. මේක එක සැරේ ලියපු ළමයි. එන ප්‍රශ්නයක් නෑ. එහෙනම් ඇඟට පදන් වෙලා තියෙන ප්‍රශ්නට. ඇඟට දැනෙනව නම් ඇඟට පදන් වෙලා ප්‍රශ්නට. හරි. ඔන්න හැම පාඩම පදම් කරනව නේද? ඔව් පදම් කරනවා මේක. හරි. තව මොනවා හරි පදම් කරනවා නම් කියන්නේ පදම් කරලා දෙන්න ඕන දෙයක්. විද්‍යාව පොඩ්ඩක් පදම් කරගෙන. විද්‍යාවද? විද්‍යාව මම ඒ දවස්වල නම් ඉගෙනුවා දරුවෝ. මට දැන් මතක නැහැ විද්‍යාව ගන්න. මම ඔය ඇත්තේ? ඔව් මම විද්‍යාව ඉගෙනුවා කලින්. හරිද? ඒකට දෙමළ පුළුවන්. ඉලෙක්ට්‍රොනික්ස් ඔව් ඉතින් දරුවෝ මම සයන්ස් කරලා දරුවා. හරිද? ඒ ලෙවල් වලට දෙමළ
ඒ ලෙවල් වලට කෙමිස්ට්‍රි ෆිසික්ස් දෙකම කරා. හරි. ඊට පස්සේ කැම්පස් එකේ ඉලෙක්ට්‍රොනික වෙනම කරා. හරි. ඒ නිසා මට ඉලෙක්ට්‍රොනික හොඳට පුළුවන්. ඉලෙක්ට්‍රොනික්ස් ටික දෙන්න පුළුවන් ඉතින් ට්‍රාන්සිස්ටර් වලින් ඔක්කොම ඒ පටන් අරන් IC දක්වා ඔක්කොම දෙන්න පුළුවන්. හරි. සියල්ල මේ කියලා දෙන්න පුළුවන් මේ IC වල වෙන දේවල්. ඒව නම් 10 වසර නම් නැහැ. ඔය සංදි BM සංදි අරෝ ඔක්කොම ටික. ඒව දැන් ඉතින් මෙහෙමයි දැන් මම කාලයක් යෙදුන්නේ නැති නිසා ටිකක් අමතකයි. ආයි බලන්න ඕන පොත්වල විදිහට. බලලා තමයි ඉතින් ක්ලාස් එක පටන් ගන්න. වර්ධින ගන්න. බෑ. දිනේ කවුනි. මම ඔය කලින් දරුවෝ ඔය මේ මොනවද ඉලෙක්ට්‍රොනික වලින් ඔය කාර් එහෙම හැදුවා දැන් මම ඔයගොල්ලන්ට එහෙම දාන්නම් ඔය හදපු ඔය ගෙනල්ලා තියෙන කාරකේ හස හදපු එක. නෑ ඒව නෙමෙයි දරුවෝ. හරි. ඒව නෙමෙයි කාර් කියන්නේ මේ ඔය ෆෝන් එකේ යවන කාර් බ්ලූටූත් අන්න ඒක හැදුවා. ඊට පස්සේ ශ්‍රී ලංකා. හරි ෆෝන් එකේ යවන්න පුළුවන් විදියට. කාර් ගේම් එක. ඔය ඉතින් ඒ දවස්වල Arduino board අරගෙන Arduino වලින් අනේ ඊට පස්සේ Node MCU කියලා තව board එකක් තියෙනවා. ඒකෙන් හදන්න පුළුවන්. නේද එපා විශ්ව ඔය විෂය මරුනේ නොකරපු දෙයක් නෑ. ඔව් ඒක තමයි ඉතින්. ඊට පස්සේ programming කරා. programming Java දැන් Java දැන් නම් දැනටත් අවුලක් නැහැ මම programming කරෝගේ පාස් එකම ගන්නවා සම්පූර්ණයෙන්. මේ එපා වෙච්ච විෂයක් තිබ්බේ නැහැ. නෑ එහෙම එපා වෙච්ච විෂයකට දරුවෝ O level කාර්මන් තිබුණා. O level කාලේ එපා වෙලා තිබුණා මේ දවස්වල මේ ඉතිහාසය එහෙම පාඩම් කරන්න අමාරුයි. ඉංග්‍රීසි පාවුන්නේ නැහැ. ඒක විතරයි එපා වෙලා. ඉංග්‍රීසි. ඒ දවස්වල ඉතිහාසයට කියලා පන්ති එහෙම තිබුණේ නැහැ. ඒ දවස්වල තිබ්බේ පන්ති මෙච්චරයි. ගණන් විද්‍යාව ඉංග්‍රීසි. ඊට අමතරව IT තිබ්බා කොමසුත් තිබ්බා. ඉතිහාසයට තිබ්බද මන් දන්නේ නැහැ මාතර එහෙම තිබුණා. ඒ කියන්නේ තිබුණා එච්චර අර උනන්දුවක් දක්වන්නේ නැහැ ඒ කාලේ. දෙමළ උලන්නේ. දෙමළ අවුලක් නැහැ. දෙමළ ඒ දවස්වල 100යි. 9 වසරට නිකන් විතරයි තිබ්බේ. එතකොට ඉංග්‍රීසි ඉංග්‍රීසි නම් දරුවෝ ටිකක් ලොකු ප්‍රශ්නයක් කියන්නේ ලොකු ගැටලුවකුත් නැහැ. සාමාන්‍ය මට්ටමේ හොඳටම බෑ ඒ කාලේ. මට නම් සිංහල දැනටත් ලොකුවට බෑ නාව. හරි. මේ කැම්පස් එක උගන්වන්නේ ඉංග්‍රීසියෙන් යා? ඈ කැම්පස් එක උගන්වන්නේ ඉංග්‍රීසියෙන් යා? නෑ සිංහලෙන් උගන්වන්නේ. ඉංග්‍රීසි වල ඉංග්‍රීසි. හරිද? maths අපි maths වල කරලා ගියත් physics කරලා බයෝ කරලා ගියත් ඉංග්‍රීසි වලින් තමයි යන්නේ. ආර්ට් විතරයි දරුවෝ මේ සිංහලෙන් යන්නේ. ඉතින් අපි සිංහලෙන් ඉගෙනගෙන යන්නේ. සිංහලෙන් ඉගෙන ගියාට කැම්පස් වල උගන්වන්නේ ඉංග්‍රීසියෙන්. අපි එක්සෑම් ඉතින් තේරෙන්නේ නැහැ. ඉංග්‍රීසි. ඒකනේ උත්තර ලියන්න ඕනේ ඉංග්‍රීසියෙන්. ඔව් උත්තර ලියන්න ඕනේ ඉංග්‍රීසියෙන්. ප්‍රශ්න පත්‍රය ලැබෙන්නේ ඉංග්‍රීසියෙන්. මම ඕන ප්‍රශ්න පත්‍රයක් එවන්න. හරි කියලා බලන්න. විතරක් තමයි හරින්නේ. හරි. එතකොට මේ තේරෙන්නේ නැහැ නේ ඉතින්. තම ලියලා එන්න පුළුවන්. නෑ ඉතින් තේරෙන්නේ නැත්තේ නෑ තේරෙනව ගණන් තියෙන්නේ හදන්න. ඒ නිසා ඉතින් ගාන කියවලා ඒක කියවලා මේ හදන ක්‍රමේ දන්නවනම් හදා ගන්න පුළුවන්. අදන ක්‍රමයේ ගන්න දාන කේ තේරුම් ගන්න බෑ මේ සිංහලෙන් දෙන ගන්න උත්තර දෙන්න බෑ සමහර වෙලාවට. ඒක මෙහෙමයි ඕගොල්ලන්ට දැන් කාලේ තමයි අමාරු. ඔය කාලේ ඕගොල්ලන්ට ඒක අමාරුයි. ඒත් එක එතෙන්ට ගියාම මේක පුළුවන් වෙනවා. එතකොට මේක දියුණු වෙලා තියෙනවා. හරි. මේ එතකොට මේ කියවුවම දැන් ඉංග්‍රීසි බැරි කෙනෙක්ට වුණත් ඒක කියවුවම ටිකක් ඔළුවට දාගන්න පුළුවන් මොකද්ද මේ කියවෙන්නේ කියන එක. නැතුව ඉංග්‍රීසි පුළුවන් වෙලා කැම්පස් යන්නේ නැහැ. ඉංග්‍රීසි බැරුව තමයි කැම්පස් යන්නේ. ගිහිල්ලා තමයි ඒකේ බාධිතයත් එක්ක තමයි දරුවෝ ඉංග්‍රීසි පුළුවන්. ඒ තමයි හැටි. හරි. ඕන්න මෙයා සුළු කරලා ගත්තාම එන්න ඇති. මෙතන බිංදුව 1 2 3 4යි බිංදුව 4යි. 8 3 24යි 8යි 10යි. ඔන්නතරක් එන්නේ. තීරු බඩු සමග වාහනේ වටිනාකම. ආවද? හරි. හරියට. දසලක්ෂ 40000. දැන් දරුවෝ දැන් ඔය සර් ක්‍රමා දැම්මට. මොකද? ඒ කමාව දැම්මේ මම වෙන් කරගන්න මම මෙතන නේව අපි දැම්මේ. තමයි යන්නේ සර්. ක්‍රමා දැම්මොත් වැරදිද සර්? වැරදි නැහැ. අපිට ඕන දාගන්න පුළුවන් අර වෙන් කරගන්න.
3න් 3ට වෙන් කරගන්න. 1,40,000. හරි. ඊළඟට දරුවෝ මේ ඊළඟට කියලා දෙනවා මම ආයි ගන්නවා මේ මුලින්ම කියවන්නම් වාහන ආනයන කරුවෙක් වටිනාකම රුපියල් ලක්ෂ 8ක් වූ වාහනයක් සඳහා 130ක තීරු බද්දක් ගෙවයි. ඔන්න එතකොට තීරු බද්දත් එක්ක දරුවෝ මේ වාහනේ දසලක්ෂ 40,000ක් වටිනෝ තීරු බද්දත් එක්ක. හරිද? තවත් අමතර වියදම් ලෙස රුපියල් ලක්ෂයක් වැය කර රුපියල් ලක්ෂ 2ක ලාභයක් සහිතව එහි විකුණුම් මිල නියම කරයි. රෝමි ලක්කම් එකෙන් අහන්නේ අපෙන් විකිණීමට නියමිත මුදල. ඔන්න එහෙනම් විකිණීමට නියමිත මුදල. විකිණීමට නියමිත මුදල. දැන් දරුවෝ මේ තීරු බද්දත් එක්ක මේක දැන් දසලක්ෂ 40,000ක් වෙනවනේ. මෙන්න මෙච්චරක් යනවනේ මේ තීරු බද්දත් එක්ක මේකේ වටිනාකම මෙච්චරයි. දැන් ඕකට දරුවෝ මේ එකතු වෙනව තවත් අමතර වියදම් ලෙස ලක්ෂයකුයි ඊළඟට ලක්ෂ 2ක ලාභයකුත් එකතු කරනවා. ලක්ෂ 2ක ලාභයකුත් එකතු කරලා තමයි මේක විකුණන්න හදන්නේ. ඕන. එතකොට ඔන්න විකිණීමට නියමිත මුදල. මේක එකතු කරලා ගන්න 10යි 11යි 12යි 13යි. 13,40,000. ඔන්න 13,40,000. හරි. ඔන්න ඔච්චර ගානකට තමයි මේක විකුණන්න නියම කරලා තියෙන්නේ. හරි. රෝමි ලක්කම් 2. 15%ක වැට් බද්දක් අය කරයි නම් වැට් බදු සමග වාහනේ විකුණුම් මිල. ඒතර දැන් මේ විකුණන්න නියම කරලා තියෙන දරුවෝ මෙන්න මෙච්චර ගානකටනේ. දැන් මෙන්න මේකට අය වෙනවා 15%ක වැට් එකක්. එහෙනම් වැට් බද්දත් එක්ක වාහනේ විකුණුම් මිල. දැන් වැට් එකත් එකතු කරනවා. හරි. දැන් මේක මෙන්න මේ ගානට විකුණන්න තියන් ඉන්නවා. ඒ කියන්නේ ආයි ඔකටත් වැට් ගහනවා. අන්න හරි. මේකටත් ආයි වැට් එකතු කරනවා. හරි. එතකොට තුන්සැරේ බදු ගහන එකතු කරේ මොකද්ද? මුලින්ම තීරු බද්ද අය කරා. මුලින්ම තීරු බද්ද අය කරා. ඊට පස්සේ ඕකට මොනවද වියදම් වගේක් ගිහිල්ලානේ ලක්ෂයක වියදමක් ගිහිල්ලා මොනවා හරි වියදම් වලට යන්නේ නැති. ඊට පස්සේ මේකට ලාභයකුත් ගන්න බෑ. දැන් මේක එහෙන් රටින් ගෙනල්ලා. හරි. ඊට පස්සේ යම් වියදමකුත් දරලා නිකන් දරුවෝ ලාභ තියාගන්න නැතුව දෙනකින් වැඩ නැහැ. මේක ලක්ෂ 2ක ලාභයකුත් අරගෙන තමයි මේක විකුණන්නේ. හරිද? ඕනෙතර ලක්ෂ 2කුත් එකතු කරලා මේක විකුණන්න හදන්නේ 13,40,000කට. ඕන දැන් මේ ගානට විකුණන්න හදන්නේ. දැන් මේ ගානට විකුණද්දී මේකට තව වැට් එකකුත් ගහනවා. අලි මදිවට කොටි කිව්වා. හරි. ඔන්න එහෙනම් වැට් බදු ප්‍රතිශතය 15%යි. වැට් බදු ප්‍රතිශතය මම එකක් ලියා ගන්නම්. වැට් බදු ප්‍රතිශතය 15%යි. දැන් බලමු වැට් බදු සමග මේ විකුණන්න නියමිත මුදල. වැට් බදු සමග වාහනේ විකුණුම් මිල. වැට් බදු සමග වාහනයේ විකුණුම් මිල. හරි. වැට් එකත් එක්ක තමයි දැන් වාහනේ විකුණන්නේ. ඔන්න එහෙනම් 13,40,000ට දරුවෝ 15%ක වැට් එකක් අය වෙලා එතකොට මේක විකුණන්නේ 115%. ඕන්න 115%ෙන් වැඩි කරනවා. මෙයා 115%ෙන් වැඩි කරා. එතකොට එනවා වැට් බද්දත් එක්ක මේක විකුණනවා. හරි. 0.2 කපලා දැම්මා රුපියල්. ඔන්න ඔක ගුණ කරන්න මෙතන 0.2ක් එනවා. 134 115ෙන් වැඩි කරන්න ඕනේ. 134 115ෙන් වැඩි කරාම කීයක්ද ආවේ? 33,860. 15,416යි. 410යි. මොකක්? ඔන්න මේ ගානද බලන්න. හරිද බලන්න මේක. ඔන්න ගුණ කරලා බලන්න. 134 115 පැත්තකින් ගුණ කරන්න. බලන්න ඔය ගානද බලන්නේ. 15,410. ඔය ගාන තමයි එන්නේ. හරිනේ. ඔන්න එතකොට
1,541,000ක්. ඔන්න දැන් වැට් එකත් එක්ක දරුවෝ මේක විකිනෙන්නේ 1,541,000කට. දැක්කනේ? කවුද දන්නේ ගන්නේ නේද? ඉතින් ගන්නව දරුවෝ කරන්න දෙයක් නැහැ. අපිට වාහනේ ওই විදිහට තමයි. ලංකාවේ හැටි තත්ත්වය. හරි? ඔය ලංකාවේ ඇත්ත තත්ත්වය තමයි. ඒ අධිකාර 3ක් 4ක් ගන්න පුළුවන්. ඔව් ඉතින් ඇත්ත තමයි දරුවෝ. වාහනයක් එහෙ කීයද? රටවල් වල ලක්ෂ 2 3ට යන්නේ දරුවෝ. මෙහෙට ඉති වාහනයක් කොච්චර? ලක්ෂ 40 ලක්ෂ 50ටත් වැඩි දැන්. ලක්ෂ 60යි 70යි. හරි? දරුවෝ සෑහෙන්න බද්දක් අයන මුලින්ම තීරු බද්ද ගන්නවා. ඊට පස්සේ ඕකට එක එක ගිහපු වියදම් ටික ගන්නවා. ඊට පස්සේ මේ වියදම් ටිකත් එක්ක ලාභයකුත් ගන්නවා. ලාභෙත් එක්ක වැට් එකක් ගන්නවා. ඕන් පේනවා. ඒ රට දියුණු නැතිඳ ඒක තමයි නෑ රට දියුණු නෙමෙයි. රට තාම අපේ දියුණු නෑනේ. මේක දියුණු හැමදාම දියුණු වෙන එකක් නේ රට අපේ රට. ඒක දියුණු කරගන්නද එච්චර මේම ගැවුවා කියලා ඒ දියුණු වෙන්නෙත් නෑ. හරිද? මේ කලදී මේ ඉක්වල දානවා දියුණු රටක් කියලා. නෑ මෙහෙමනේ අපේ රටේ බලන්න මේ වාහන වැඩි වෙනකොට මේ පාරේ ඊට පස්සේ මේ අනතුරු වැඩි. ඒ අනතුරු වැඩි. ඒක පිට දාලා ආය කරගන්න. ඒක පිට දාලා ගහනවා හොඳට බදු. ඒක තමයි වෙලා තියෙන්නේ. දැන් ඡන්දිල්ල අපි ඡන්ද දෙන්න. අපෝ බෑ. ඇයි? ඔය ඡන්දිල්ලනවා කියන්නේ දරුවෝ හරියට නිකන් අර ලකුණුලක ගුරුතරු මිලාන්ස. අනේ අම්මේ. හරි ඡන්දිල්ලනවා කියන්නේ අර නිකන් අර අහක යන මොකද ලකුණ? දාගෙන කනෝ ගන්නවා කියලා. හරි ඡන්දිල්ලනවා කියන්නේ. හරි ඒ නිසා ඒක ඕනේ නැහැ. මොකද? මේ ඕරම් ඒක දරුවෝ හැමදාම දියුණු වෙමින් පවතින රටක් වෙලා තියෙන්නේ ආවොත් අහන්න මාර කතාවක් තියෙනවා රංජන් මාර කතාවක් තියෙනවා. හරිද දැන් ඔය දැන් අපි හිතනවනේ දරුවෝ ගෝටයි සජිතයි මාර ඇරියස් කියලා නෑ දරුවෝ මාර පිස්යාලෝ දෙන්නේ හරිද හරි අපිට පේන්න අපිට පේන්න තමයි අරගන්නේ අන්තිමට දෙපැත්තේ මේ කෙලගන්නේ කවුද ගහගන්නේ කවුද මේ කට්ටිය පිරිස එයාට ඒ හොඳ යාළුවා මාර යාළුවා මේ කතාව ඇති රංජන්ගේ මාර කතාවක් 100%ක් ඇත්ත කතාවක් හරි මම ඒක FB එකේ ෂෙයා කරා මා ඒක බලන්න මම දාන්නම් ස්ටේටස් ඒක බැලුවත් දන්නේ නැහැ ඔයගොල්ලෝ ඔව් තාතා කොටසක් තියෙනවා. මොකද කොටසක් තියෙන ගානේ. නෑ නෑ. ඉවරයි මේ 115 වැට් බද්ද ඉවරයි. ඉවරයි 115ක වැට් බද්ද අය කරයි නම් වැට් බද්ද සමග වාහනේ විකුණුම් මිල ඉවරයි හරිද දරුවෝ තව ටිකක් ලියන්න. හරි දැන් ඔන්න අන්තිමට වාහන මේ ගිහිල්ලා ආයි වාහන වල මිල ගණන් ගිහිල්ලා ඊට පස්සේ රජයට ඒක වැඩක් නැහැ ඊළඟ ගන්නට යන්න හරි ඔයානේ දින්න. කොහෙද ඕගොල්ලෝ කතා කරන්න ගත්තම් මටත් ඉතින් කියවෙනෝනේ එකේ කියලා හරි ලියන්න පුතේ ඊළඟ ගාන රුපියල් ලක්ෂ 20ක් වටිනා මෝටර රථයක් රුපියල් ලක්ෂ 20ක් වටිනා මෝටර රථයක් ලක්ෂ 20 මේ ලක්ෂ දෙයක් ගන්නකො ලක්ෂ දෙයක් ගන්න ඕනේ ලක්ෂ 20ක් ලක්ෂ නෙමෙයි 210 කියලා. ලක්ෂ දෙයක් ගන්න එක බිඳුවක් කපලා දාන්නම් අන්තිමට රුපියල් ලක්ෂ 2ක් වටිනා මෝටර රථයක් ආනයනයේදී 80ක තේරු බද්දක් ගෙවීමට සිදුවේ. රුපියල් ලක්ෂ 2ක් වටිනා මෝටර රථයක් ආනයනයේදී 80ක තේරු බද්දක් ගෙවීමට සිදුවේ. ඊට අමතරව ප්‍රවාහන හා ගොඩබෑම් කුලිය ලෙස රුපියල් 50000ක් ගෙවීමටද සිදුවේ. රුපියල් 50000ක් ගෙවීමටද සිදුවේ.
එම වියදම් සහිතව මෝටර රථය එම වියදම් සහිතව මෝටර රථය 30ක ලාභයක් ලැබෙනසේ විකිණිය යුතු අතර විකුණුම් මිලෙන් විකුණුම් මිලෙන් 120ක් වැට් බදු ලෙසද ගෙවීමට සිදුවේ. මෝටර රථයේ විකුණුම් මිල සොයන්න. හරි ගාන හදන්න. ලියා ගන්න බැරි වුණාද කොහෙන් හරි? ඔව්. 10ට විතර අරින්න බෑ. ඊට ඉස්කෝලේ තියෙන උදේ. හරි තව එක ගානයි තියෙන්නේ කොහොමද? මේකත් එක්ක තව එකයි තියෙන්නේ. මේ ටික ඉවර කරලා ඔව් කියන්න දරුවෝ. මේ ගාන පොඩ්ඩක් කියන්නකෝ ලියා ගන්න බැරි වුණා. කොයි හරින්ද ලියා ගන්න බැරි වුණේ? මුලින් ඉඳන්ම ලියා ගන්න බැරි වුණා. රුපියල් 20000ක් වටිනා මෝටර රථයක් ආනයනයේදී රුපියල් ලක්ෂ 2ක් වටිනා මෝටර රථයක් රුපියල් ලක්ෂ 2ක් වටිනා මෝටර රථයක් ආනයනයේදී 80ක තීරුබද්දක් ගෙවීමට සිදුවේ. ඊට අමතරව ප්‍රවාහන හා ගොඩබෑම් කුලිය ලෙස රුපියල් 50000ක් ගෙවීමටද සිදුවේ. එම වියදම් සහිතව මෝටර රථය 30ක ලාභයක් ලැබෙනසේ විකිණිය යුතු අතර විකුණුම් මිලෙන් 120ක් වැට් බදු ලෙසද ගෙවීමට සිදුවේ. මෝටර රථයේ විකුණුම් මිල සොයන්න. හරි. මුලින්ම මෝටර රථයේ වටිනාකම. 400 උත්තරේ. දන්නේ නැහැ දරුවෝ මම මේ ගාන මම හදලා නැහැ. හදලා බලන්න. ඔයාලට එන උත්තර දාන්න. ඒතර මට බලන්න පුළුවන් උත්තර ටික. මෝටර රථයේ වටිනාකම ලක්ෂ 2යි. ඕන්න. මෝටර රථයේ වටිනාකම සමානයි රුපියල් ලක්ෂ 2යි. ඔන්න දරුවෝ රුපියල් ලක්ෂ 2යි. මේ ඇත්ත ගානක් වගේ තමයි හදන්නේ. ඒ කියන්නේ ඇත්තටම රටවල් වල දරුවෝ කාර් ලක්ෂ 2යි 3යි. හරි. මහා ගණන් වෙන්නේ නැහැ. රුපියල් ලක්ෂ 2යි වාහනයක්. එහෙයි. දැන් මේකට මොකද වෙන්නේ? මේක දරුවෝ ගෙන්නද්දි තීරුබද්දක් වදිනවා මුලින්ම. එහෙනම් 180ක තීරුබද්දක්. ඔන්න තීරුබද්ද ප්‍රතිශතය.
තීරු බදු ප්‍රතිශතය 80යි. ඔන්න. මුලින්ම 80ක් වදිනවා. දැන් බලමු තීරු බද්දත් එක්ක මෝටර රථේ වටිනාකම. ඔන්න තීරු බදු සමග මෝටර රථේ වටිනාකම. තීරු බදු සමග මෝටර් රථයේ වටිනාකම. හරි තීරු බද්දත් එක්ක ඉතින් ලක්ෂ දෙක වැඩි කරනවා 180 වෙන් නෙමෙයි 180 වෙන්. 180 වෙන් වැඩි කරනවා. බිංදු දෙකයි බිංදු දෙකයි එතන බිංදු දෙකයි දෙකයි තුනයි හතරයි. මේ 6,39,600යි. බලමු දරුවෝ මම උත්තරේ මේක හැදුවේ නෑ ගාන දැන් තමයි හදන්නේ. දරක් 16 එකක් 22යි දුනා. හරි. ඔන්න 3,60,000. ඔය තියෙන්නේ තීරු බද්දත් එක්ක මෝටර රථය 3,60,000. හරිද? ඊළඟට කියනවා ඊට අමතරව ප්‍රවාහන හා ගොඩබෑම් කුලිය ලෙස රුපියල් 50,000ක් ගෙවීමට සිදු වේ. එම වියදම් සහිතව මෝටර රථය 130ක ලාභයක් ලැබෙනසේ විකිණිය යුතු අතර. ඔන්න දරුවෝ. දැන් මෙන්න මෙහෙම කතාවක් කියන්නේ මේකේ කියනවනේ මේ ඊට අමතරව ප්‍රවාහන හා ගොඩබෑම් කුලිය මම මේක ලියා ගන්නවා. එහෙම නැත්නම් ප්‍රවාහන හා ගොඩබෑම් කුලිය සමග මෝටර රථයේ නව වටිනාකම. අන්නේ යන්නේ ඒවත් එක්ක. දැන් දරුවෝ මේ මෝටර රථයේ ඉහි ලක්ෂ 2යි. ගේද්දි 180ක තීරු බද්දක් වැඩිලා තීරු බද්දත් එක්ක දැන් මේක කීයද 3,60,000යි. ඔන්න දැන් තීරු බද්දත් එක්ක මෙච්චරයි. දැන් මේකට දරුවෝ ඔය ප්‍රවාහණය කරන්න අන්නේ උකට මේවට යම් වියදමක් ගිහලා 50,000. අන්නේ වියදනුත් එක්ක දැන් බලමු මෝටර රථය කීයක් වෙනවද කියලා. මේ වියදම් සහිතව. හරිද? ඔන්න දැන් මම ලියනවා ප්‍රවාහන හා ගොඩබෑම් කුලිය සමග මෝටර රථයේ වටිනාකම. ප්‍රවාහන හා ගොඩබෑම් කුලිය සමග 180 ඒවත් ලියන්න ඕන සර්. මෝටර රථයේ මේව ලියලා ගන්න ඕන. මේ කින්ක හදාගෙන යනවා දැන් මේ. ප්‍රවාහන හා ගොඩබෑම් කුලිය සමග මෝටර රථයේ වටිනාකම. දැන් ඒවත් එකතු වෙන්න බෑ. දැන් මේ වාහනේ ගෙනල්ලා දරුවෝ විකුණන එකනේ කරන්නේ. ඒක ඔය වියදම් ටිකත් එකතු කරලා තමයි ගන්න කෙනාට දෙන්න ඕන. ඉතින් කුලිය 50,000 කියලා ලියන්නේ නැද්ද? මොකද? කුලිය 50,000 කියලා ලියන්නේ නැද්ද? ඒකට කමන්නේ. ඒක ලියන්න. කමන්නේ ඒක ලියුවේ නැතත් කමන්නේ. ඔන්න ලියුව කුලිය 50,000යි. ප්‍රවාහන හා ගොඩබෑම් කුලිය සමග නැතත් කෙලින්ම ගත්තා නම් හරි මේ මේක නැතුව කුලිය සමග මෝටර රථයේ වටිනාකම කියලා ගත්ත මම ඒකයි. හරිද? කුලියත් එක්ක මෝටර රථයේ වටිනාකම. මේ ගොඩබෑම් මේව කතා ඕනේ. කුලිය කියලා ගත්තත් ඇති. ඕන්න. කුලිය සමග මෝටර රථයේ වටිනාකම. දැන් කුලියත් එක්ක දරුවෝ 3,60,000ට එකතු වෙනවා කුලිය 50,000. කුලිය වෙනම ලියලා ගත්තත් කමන්නේ. කුලිය 50,000යි ඊට පස්සේ එකතු කරත් කමන්නේ. ඕන දැන් කුලියත් එක්ක මෝටර රථය රුපියල් 4,10,000යි. කුලියත් එක්ක 4,10,000ක් වෙනවා. කුලිය සමග මෝටර රථයේ වටිනාකම 4,10,000. දැන් ඔන්න ඔය 4,10,000ට මොකද වෙන්නේ? දැන් බලන්න එම වියදම් සහිතව මෝටර රථයේ 130ක ලාභයක් ලැබෙනසේ විකිණිය යුතු අතර. මේ වියදමුත් එක්ක ඔය ගිහිපු ඒවත් එක්ක දැන් මේක 130ක ලාභයක් ලැබෙනසේ විකුණන්න ඕන. එහෙනම් 130ක දැන් ලාභ ප්‍රතිශතය ගමු ඊළඟට. ඔන්න ලාභ ප්‍රතිශතය. මම දැන් ලියන ලාභ ප්‍රතිශතය. ඒකවල 100ක් වෙනවනේ. මොකද? 130ක් වෙනවනේ. ඔව්. අන්න හරි. ලාභ ප්‍රතිශතය. ලාභ ප්‍රතිශතය 130යි. හරි. ඔන්න 130ක ලාභයකුත් එක්ක දරුවෝ දැන් මේක විකුණන්න හදන්නේ. එහෙනම් 130ක ලාභයත් එක්ක මේක විකුණුම් මිල. ඒක හොයා ගන්න ඕන. ලාභය සමග මෝටර රථයේ විකුණුම් මිල. ලාභයත් සමග මෝටර රථයේ විකුණුම් මිල.
ලාභයත් සමග මෝටර් රථයේ විකුණුම් මිල ඕනෝක හොයාගන්න. ලාභයත් සමග මෝටර් රථයේ විකුණුම් මිල. මෝටර් රථයේ දරුවෝ දැනට වෙනව කුලියත් එක්ක වටිනාකම 4,10,000. ඔන්න ඔය 4,10,000 වැඩි කරගන්න ඕන දරුවෝ කීයද? ලාභය 30%යි. එහෙනම් 130. ඒ 100ක වටිනාකමකට 30ක ලාභයක් එහෙනම් 130ක්. හරි. ඒ ලාභයත් සමග මෝටර් රථය කීයද කියලා බලන්න අපි. ලාභයත් සමග. ලාභයත් එක්ක මෝටර් රථය වටිනාකම හොයන්න මෙයා වැඩි කරනවා 100න් 130. ඕන්න. 100න් 130. ලාභයත් සමග මෝටර් රථයේ විකුණුම. හරි බලමු අපි කීයක් වෙනවද කියලා. 5,33,000යි. 0.123යි. 0.123යි. 5,33,000. 13යි එකක් විතරේ. එතනවා 12යි 5යි. 53. හරි 53 ලක්ෂ 5,33,000යි. 5,33,000. ඔන්න ලාභයත් සමග මෝටර් රථයේ විකුණුම. එච්චරක් වෙනවා. වැට් බදු. ඊට පස්සේ දැන් ලාභයත් එක්ක මෙච්චරයිනේ. දැන් මොකද කරන්නේ? දැන් වැට් එක. ඊට ඉස්සක වැට් ගන්න. ඔව්. ඔන්න දැන් වැට් බදු ප්‍රශ්නේ. හොරාට කියන බැරි ඉස්සක කාර් එක? ගෙනල්ලා බලන්න. මේ බෝට්ටුවේ දාලා. කාර් එක හංගගෙන කියලා තාව වෙනවා. ඈ? සේනන්ද ෆෝමිට් එකක් තියෙනවනේ. දරුවෝ එහෙම ගෙනාව ගමන් අනිවාර්යෙන් ගහනවා බදු. හරිද? ඔය ගහන බදු සෙට් එක තමයි මේ දීලා තියෙන්නේ. මුලින්ම දාන්න ගහනවා තමයි ඉන්නේ. ඒක ඒව ගහනවා. ඔය තියෙන්නේ ඊට පස්සේ වැට් හරවන එක එක කොටස් කරලා ගෙන්න බැරිද සර්? ඔව් පාර්ට්ස් ගේන්න පුළුවන්. ඉතින් පාර්ට්ස් වලටත් බදු ගහනවා. පාර්ට්ස් ගෙනලා මෙහෙ ගෙනලා හයි කරගන්න. ඒක ඉතින් බදු ගහනවා. පාර්ට්ස් වලට බදු ගහනවනේ. ඊට වඩා වැඩි ෆෝමිට් ගෙන්නන්න ආගිනේ. ඈ? ෆෝමිට් එකක් ගෙන්නන්න ආගිනේ. මොකද? ෆෝමිට් එකක් ගෙන්නන්න ආගිනේ. ෆෝමිට් එකක් තියෙනම් කියන්නේ දරුවෝ මෙහෙමයි. ඔය ෆෝමිට් තියන අයට දෙන්නේ බද්ද නැතුව දෙනවා. බදු අඩු කරලා බද්ද නැතුව මේ බද්ද. කොමිට දාන්න. ඔව් සර්. ඒ මොකෝස එහෙම දෙන්නේ? එහෙම තමයි දරුවෝ ඒක කරන් මං ඉල්ලගෙන ඉරුවා. අර ඉන්නෝනේ VIP ලක් කියන කට්ටිය. අන්න එයාට දෙන්න නැතුව. PHI ලා වගේ. PHI නෙමෙයි. very important people. අක්කරන් ආවස මං ඉරුවා ඒක. ඈ? අක්කරන් ආව මං ඉරුවා. ඔව්. හරිද මේ ඔය ඩොක්ටර්ස් ලට දෙනවා, ඉන්ජිනියර්ස් ලට දෙනවා, ඊට පස්සේ ලෙක්චර්ස් ලට දෙනවා. ඊට පස්සේ ඇමතිලාට දෙනවා විශේෂයෙන්. ලෙක්චර්ස් කියන දේශනනේ. ලෙක්චර්ස් ලෙක්චර්වරු දේශකවරු. හරිද? සර්ලා. ඒකටත් දෙනා? නෑ ගුරුවරු නෙමෙයි ලෙක්චර්ස් ලා කියන දරුවෝ කැම්පස් වල ලෙක්චර්ස්. සරුත් එහෙම එකක් කරන්නේ. එතකොට හරි. ඔව් ඒක තමයි. කාර් එකක් දරුවෝ කරගෙන මේ කරන එක නවත්තලා මම යනවා කැම්පස් එකට. ඒක ඉතින් ඊට එහාට ඉගෙන ගන්න ඕන. PhD කරන්න ඕන. ඕන අපිට මොකක්ද වෙන්නේ සර්? හරි මේක හදලින් නැත්තම් දැන් පෞද්ගලික ආයතන වල කට්ටියට දෙන්නේ නැද්ද? ඩොක්ටර්ස්ලට? නෑ රජේ විතරයි. වැට් බදු ප්‍රතිශතය 120යි. දැන් වැට් බදු සමග මෝටර් රථයේ විකුණුම. වැට් බදු සමග ආන්නේ කොහොමද? වැට් බදු සමග මෝටර් රථයේ විකුණුම් මිල. හරි වැට් එකත් එක්ක 5,33,000යි වැඩි කරනවා වැට් එකත් එක්ක 100ට 120 ඕන. 120 වැඩි කරන්න. එතකොට හරි වැට් එකත් එක්ක මේ විකුණුම් මිල එනවා. 6,39,000යිනේ. 2යි 39,600යිනේ. හරි දවසක් 30යි 9යි 70යි ඕන උත්තර 6,39,600යි. හරිද උත්තරේ? තිබිච්ච වාහන.
ඔව් ලක්ෂ දෙකට තිබිච්ච වාහනේ පේනවනේ 6,39,600යි. ඒ වෙන රටවල් වලත් කොහොම ඒ කියන්නේ නෑ මේ ලංකාවේ තමයි දරුවෝ ප්‍රශ්නේ. හරි. නෑ නෑ ඇත්තටම මේ ලංකාවේ තමයි ඔච්චර බදු ගහන්නේ. වෙන කොහෙවත් ඔච්චර බදු ගහන්නේ නෑ. ඔය හරි. ඊළඟ ගාන විජේ හින්ද ඊළඟ ගාන අන්තිම එකනේ ඔව්. වාහනයක් ආනයනයේදී 50%ක තීරු බදු ගෙවිය යුතුය. වාහනයක් ආනයනයේදී 50%ක තීරු බදු ගෙවිය යුතුය. 50%ක තීරු බදු ගෙවිය යුතුය. තවද ප්‍රවාහන හා ගොඩබෑම් වෙනුවෙන් රුපියල් 25000ක මුදලක් ගෙවිය යුතුය. වාහනය විකිණීමේදී සියයට 20ක ලාභයක් ලැබිය යුතු අතර සියයට 10ක වැඩබදු මුදලක් එහි විකුණුම් මිලට ගෙවිය යුතුය. වාහනය වැට්බදු සහිත විකුණුම් මිල රුපියල් 39,93,000යි. 39,93,000යි. ඔන්න ඔහොමයි හරිනම් 39,93,000 නම් වාහනය ආනයනය කිරීමට ගෙවන ලද තීරු බදු රහිත මිල සොයන්න. වාහනය ආනයනය කිරීමට ගෙවන ලද තීරු බදු රහිත මිල සොයන්න. හරි. ඔන්න දරුවෝ හදන්න ගාන මේ හරියට නිකන් මෙන්න මේ ගානේ යට ඉඳන් උඩට හදනවා වගේ. මෙන්න මේ අපි අන්තිම හදපු ගාන තියෙන්නේ. මේකේ මේක දීලා අන්න අර මුලින්ම තිබිච්ච ලක්ෂ දෙක හොයන්න කිව්වොත් මෙන්න මේක දීලා ලක්ෂ දෙක හොයන්න කිව්වොත් ආන්න ඒ විදිය ගානක් තමයි දැන් ඔය දීලා තියෙන්නේ.
මේක දුන්න ලක්ෂ 2 කියන එක හොයන්න. හරි හදන්න. දැන් යට ඉඳන් උඩට හදාගෙන යන්න තියෙනවා. වාහනයක් ආනයනයේදී 50%ක තීරු බදු ගෙවිය යුතුය. තවද ප්‍රවාහන හා ගොඩබෑම් වෙනුවෙන් 25000ක මුදලක් ගෙවිය යුතුය. වාහනේ විකිණීමේදී 120ක ලාභයක් ලැබිය යුතු අතර 10%ක වැට් බදු මුදලක් එහි විකුණුම් මිලට ගෙවිය යුතුය. වාහනය වැට් සහිත විකුණුම් මිල දීලා. එහෙනම් වාහනය වැට් බදු සහිත විකුණුම් මිල. වාහනය වැට් බදු සහිත විකුණුම් මිල සමානයි රුපියල් වැට් බද්දත් එක්ක විකුණුම් මිල රුපියල් 39,93,000යි. 39,93,000. ඔය තියෙන්නේ වැට් එකත් එක්ක විකුණුම් මිල. දැන් දරුවෝ ඕන්න ඔය වැට් එක අයින් කරන්න. වැට් බදු රහිත විකුණුම් මිල. වාහනයේ වැට් බදු රහිතව විකුණුම් මිල. වැට් බද්ද අයින් කරන්න. කොහොමද වැට් බද්ද අයින් කරන්නේ? 39,93,000 වැඩි කරන්න දරුවෝ වැට් බද්ද දාන්න නම් 100න් අර වැට් බද්ද අය කරපු 100ට කීයද වැට් බද්ද 110යි. 100න් 110න් වැඩි කරන්න ඕන. එහෙනම් වැට් බද්ද අයින් කරන්න නම් ඒකේ අනිත් පැත්ත. එහෙනම් 110න් 100න් 110න් 100න් වැඩි කරන්න. ඔන්න වැට් බද්ද අයින් වෙනවා. ඔතන ඉඳලා කරගන්න. වැට් බදු රහිත විකුණුම් මිල. වැට් බද්ද දාන්න නම් දරුවෝ අපි කරන්නේ 100න් 110න් වැඩි කරන එකනේ. වැට් බද්ද අයින් කරන්න නම් ආනකට වැඩි කරන්න. හරි. මේක දෙකයි නේද? ඔව්. සර් 36,30,000යි. බිඳුවයි මෙතන 39ට 3යි 6යි ඊළඟ විතර 6යි ආයි 3යි බිඳු 3යි ආයි 4යි බිඳු 4ක් 36,30,000ක් වෙනවා වැට් බදු රහිතව. හරි. වැට් බද්ද නැතුව අඩුයි. වැට් බද්දත් එක්කනේ දරුවෝ වැඩි වෙන්නේ 39,000 ගණක් වෙන්නේ. 39 ලක්ෂ ගණක් වෙන්නේ. ඔන්න වැට් බද්ද නැතුව මෙච්චරයි. ඔන්න වැට් බද්ද අයින් කරා. දැන් ඊට පස්සේ මොකද බලන්න තියෙන්නේ? ඔන්න දැන් අන්තිමටම වැට් බද්ද. ඊට පස්සේ ඊළඟට කලින් තියෙන්නේ ලාභය. වාහනේ විකිණීමේ 120ක ලාභයක් ලැබිය යුතු අතර. එහෙනම් දැන් ලාභය අයින් කරන්න. ලාභය රහිතව විකුණුම්. ඔන්න වාහනේ ලාභය රහිත විකුණුම්. ලාභය රහිතව. ලාභයක් නැතුව විකුණනවා කියන්නේ විකුණන්න කියන්නේ. ඔන්න 36,30,000 වැඩි කරනවා ලාභය දරුවෝ 120යිනේ. එහෙනම් 120න් 100. අනිත් පැත්ත 120න් 100. හරි. 125,000යි. ඔව් හරි. ඔන්න මම ඉලගත්තා 36ට 12 ඒවා 3යි. යාට මෙතෙන්ට 2යි 6ක් ඉතිරි 12යි 7ක් ඉතිරි 65යි 2යි 30 ලක්ෂ. 30 ලක්ෂනේ. මම බින්දුව දානවා. මෙතන වෙනවා බිඳුවක් වෙනවා 30 ලක්ෂ හරි. හරි 30 ලක්ෂ 25,000. ඕන ඔච්චරක් එනවා මේක මෙයාගෙන් 12න් බෙදලා 10න් ගුණ කරලා ගත්තා. මෙයා 12න් බෙදලා 10න් ගුණ කරලා ගන්න. ඉතින් කටුකොලයක කරන්න ඕනේ. මම මෙතන කරා ටක් ගාලා එක සැරේ 36 12න් බෙදලා 3යි 3 බෑ බිඳුවයි ඊළඟට 2යි ඊළඟට මෙතෙන්ට
6ක් ඉදිරියෙන් 65යි 0.2යි මේ 0.3යි. 30,25,000ක් වෙනවා. ලාභය රහිත විකුණුම. ඔන්න දැන් ලාභෙත් අයින් කරා. දැන් මොකද කරන්නේ? දැන් ලාභය අයින් කරා. ඊට පස්සේ බලන්න ඊට පස්සේ මොකක්ද ආයෙ වෙලා තියෙන්නේ? තා 25000 අයින් කරන්න. අන්න හරි. ඊට පස්සේ ලාභය අයින් කළ ඉවරලා ඊළඟට කියනවනේ මෙන්න මේ 25000ක් මුදලක් ප්‍රවාහන හා ගොඩබෑම් වෙනුවෙන් ආන්න ඒක අයින් කරගන්න. ප්‍රවාහන හා ගොඩබෑම් කුලි රහිත මිල. ප්‍රවාහන හා කුලි රහිත මිල කියලා ගමු. කුලි රහිත වාහනයේ මිල. දැන් විකුණන මිලම ඕනේ වාහනයේ මිල කියලා ගමු. කුලි රහිත වාහනයේ මිල. කුලිය නැතුව ඕන්න ය රුපියල් 30,25,000න් අයින් කරනවා කුලිය වන 25,000. කුලිය 25,000යි. අන්න ඒක අයින් කරා. 30යි. ඔව්. ඒතර ලක්ෂ 30යි. රුපියල් ලක්ෂ 30යි. ඔන්න කුලිය අයින් කරා ලක්ෂ 30යි. දැන් කුලියත් අයින් කරා. ඊට පස්සේ බලන්න දරුවෝ ඊට කලින් එකතු වෙලා තියෙන්නේ මොකක්ද? 150 තීරුබදු ගෙවි අන්න තීරුබද්ද ඊළඟට තීරුබදු රහිත වාහනේ මිල. දැන් තීරුබදු රහිත වාහනේ මිල. තීරුබදු රහිතව වාහනයේ මිල. දැන් වාහනේ වටිනාකම. දැන් තීරුබද්ද අයින් කරා. තීරු බදු රහිතව වාහනයේ මිල. වාහනේ වටිනාකම. දැන් තීරු බද්ද අයින් කරනවා. ඔන්න ලක්ෂ 30න් අයින් කරන තීරු බද්ද 150යි. එහෙනම් 150න් 100න් 150න් 100න් ඉදි කරාම තීරු බද්ද අයින් කරනවා. හරි. බිංදුවයි 15ට 1යි 30ට 2යි 2යි බිංදු 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඕන්න දරුවෝ 1යි 2යි 3යි 4යි 5යි 6යි. ලක්ෂ 20යි. මිලියන 2යි. ඔන්න තීරුබදු රහිත වාහනේ මිල. ඔන්න ඕක තමයි අපෙන් අහලා තියෙන්නේ. තීරුබදු රහිත මිල සොයන්න. හරි. ගාන තේරුණු ළමයි අත උස්සන්න. මේක තේරුණා? මේක තේරුණාද? කලින් දරුවෝ එකින් එක දාගෙන ගියා. කලින් ගණන් වල එකින් එක දාගෙන ගියා. දැන් එකින් එක අයින් කරන් ගියා. හරි. ඕන්න ගණන්. හරි. මේ බදු ටික ඉවරයි. ඊළඟ දවසේ දරුවෝ කරන්න තියෙන්නේ මේ සුළු පොලි ටික. හරි. දැන් සුළු පොලියත් ඕගොල්ලෝ ලේසි. ඔය ප්‍රතිශත වලට දරුවෝ ඔන්න ඕක තමයි හැම ප්‍රතිශත ගණන් ඔක්කොම එකම විදියට හදන්නේ. හරි. ආකාර තුන ඔන්න ඔය ඕන පැත්තකට කරකව ගන්න පුළුවන්. ඔය පාඩමේ තියෙන ලොකුම ගණන් මොකද? ඔව් මේ වගේ ගාණක් කියන්නේ ලකුණු 10ක ගාණක්. මේ ලොකු ගාණක් මේක. ඒ කියන්නේ අමාරුම එකක් આવොත් ඔය වගේ එකක් දෙන්නේ. ඔව් මේ වගේ එකක් තමයි එන්නේ. හරි එහෙනම් දරුවෝ මම අදට පන්ති ඉවර කරනවා. මේ ආයෙත් පන්තිය මම ඔයගොල්ලෝ පේපර් එකක් දාන්න හොඳේ කරන්න ගෙදරදී. ඒක කරන්න තියෙනවනේ. ආ? තා විනාඩි 20ක් තියෙනවනේ. හරි කමන්නේ දරුවෝ දැන් ඒ පෙපරේ කවද දාන්නේ? මේ ඊළඟට කරන්න තියෙන සුළු පොලිය. සුළු පොලිය මම අලුත් මේ ඊළඟ දවසේ පටන් ගන්නම්. දැන් ළමයි නිදිමතේ ඕක කමන්නේ. ඊළඟ දවසේ මම පටන් ගන්නම් සුළු පොලිය. පෙපරේ කවද දාන්නේ? හෙට උදේ පන්තිත් තියෙන ඉස්කෝලේ. ඔස ඉස්කෝලේ 6ට තියෙනවා. මේ පෙපරේ කවද දාන්නේ? මොකද්ද? කවද දාන්නේ? මොකද්ද? පේපරේ පේපර් එක දරුවෝ දාන්නම්. සිකුරාදා තමයි සිකුරාදා හැමම තියාගන්න දවස. හරිනේ.